සුබ දවසක් අපිත් එක්ක එකතු වුණ ඔයගොල්ලන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 2016 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස. මේ වගේ වීඩියෝස් බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නේ රුපියල් 800ක් වටින භාණ්ඩයක් ආනයනයේදී 6%ක තීරු බද්දක් ගෙවිය යුතුය. තීරු බදු මුදල සොයනලු. රුපියල් 800ක් වටින භාණ්ඩයකට 6%ක බද්දක් ගහනවලු. එතකොට මේකේ රුපියල් 100ක් නම් රුපියල් 6ක බද්ද තමයි ගහන්නේ. එහෙනම් 6 බෙදීම 100ෙන් මේ 800 වැඩි කරනවා. මේකට මේක වෙනවා. මේකට මේක වෙනවා. උත්තරේ එන්නේ 48යි. ඊට පස්සේ කියනවා දී ඇති වෙන් රූප සටහනේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා දී ඇති වෙන් රූප සටහනේ A ඡේදන B A ඡේදන B උපකුලකයේ නිරූපණය වන පෙදෙස අඳුරු කොට දක්වන්නලු. අපිට එතකොට දීලා තියෙනවා මෙන්න මෙහෙම වෙන් රූපයක්. ඔන්නෝකේ මේක A මේක B. අපිට කියනවා A ඡේදන B පාට කරලා පෙන්වන්නලු. එතකොට මේ A ඡේදන කියන්නේ මේ n අකුරෙන් කියන්නේ n කියන එකනේ. A සහ B. A සහ B වලට අයිති දෙකටම අයිති එක තමයි පාට කරන්න ඕන. ඒ කියන්නේ A ට B ට දෙකටම අයිති මෙන්න මේ කොටසනේ. මේ රවුමින් කියන්නේ A මේ රවුමින් කියන්නේ B. එහෙනම් A ට B ට දෙකටම අයිති මෙන්න මේ කොටස. අපි නිකමට බලමු A and B නේ A මේලේ B පාට කරොත් A මේලේ B කියලා කියන්නේ මම ගාන කන්න මේ කියන්නේ A මේලේ B කියන්නේ A ටයි B ටයි දෙකටම අයිති A B වල ඔක්කොම ටික තමයි පාට කරන්න ඕන. මම එක මෙහෙම තිත් වලින් පාට කරනවා. A මේලේ B කිව්වොත් මේ ඔක්කොම පාට කරන්න ඕන. තුන්වෙනි ගාන කියනවා ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3ක් තුල මීටර 48ක් ගමන් කරනවා. තප්පර 3ක් තුල මීටර 48ක් ගමන් කරනවලු. ගමන් කරයි බස් රථයේ වේගය තප්පරයට මීටර වලින් කියනලු. තප්පරයට මීටර කියන්නේ ms ඍණ එකෙන් කියනලු. හොඳ. තප්පරයට මීටර වලින් කියනලු. එතකොට මේකේ මේ ms ඍණ එකෙන් කියලා කියන්නේ තප්පරයකට මීටර කීයක් යනවද කියලා අහන්නේ. තප්පරයකට මීටර කීයද? තත්පර එකකට මීටර කියන එක තමයි මේ ms ඍණ එකෙන් කියන්නේ. එතකොට මෙයා තප්පර 3ක් තුලදී මීටර 48ක් යනවා නම් එක තප්පර තුලදී යන්නේ 48 3ෙන් බෙදුවම වෙන ගාන නේද? ඒ කියන්නේ 3ට 1යි 1යි 18ට 6යි 16 ms ඍණයක වේගයකින් මෙයා යන හතරවෙනි ගාන දර්ශක ආකාරයෙන් දක්වන්න කියලා මෙන්න මේක දීලා තියෙනවා. log 2යි 16 සමානයි 4. දර්ශක ආකාරයෙන් දක්වනකොට මේක සමීකරණ කෙලින්ම ලියන්න පුළුවන් 2 4 සමානයි 16 කියලා. මේක හරියට log a b සමානයි c ලියන්න පුළුවන් වගේ a b සමානයි c sorry ac සමානයි b වගේ ලියන්න පුළුවන්. මේක තමයි උත්තරේ එන්නේ. හොඳයි. මේක තමයි සමීකරණය. a තියෙන තැන මේ තියෙන දෙකනේ. ඒක ලියන්නේ මේ a තියෙන තැන තියෙන දෙකනේ. නේ. ඒක ලියන්නේ මෙන්න මෙතන. හොඳයි. ඒ කියන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ b තියෙන තැන තියෙන්නේ 16 නේ. b තියෙන තැන තියෙන්නේ මේකේ 16 නේ. b වගේ තියෙන මෙතන 16. 16 ලියන්නේ එතකොට b ලියන්නේ මෙන්න මෙතන ඉන්න 16 ලියන්නේ මෙන්න මෙතන. c තියෙන්නේ සමාන ලකුණෙන් දකුණු පැත්තේනේ. නේ. c තියෙන්නේ මේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ. එතකොට මේකේ දකුණු පැත්තේ තියෙන 4. එහෙනම් c ලියලා තියෙන්නේ මෙතනනේ. එහෙනම් මෙන්න මෙතනින් තමයි ලියන්න ඕන.
පස්වෙනි ගාන කියලා තියෙනවා අපිට විසඳන්න කියලා මෙන්න මේ වගේ එකක් දීලා තියෙනවා. x ඍණ 1 x ඍණ 2 කියලා සමානයි බිඳුව කියලා තියෙනවා. දැන් මේකේදී x ට අගයක් ගන්න එකනේ විසඳනවා කියලා කියන්නේ. එතකොට අපිට ත්‍රිපද ප්‍රකාශන දීලා තිබ්බොත් අපි කරන්න ඕනේ මුලින්ම ඒවල සාධක වෙන් කර ගන්නවා. හොඳේ. දැන් එතකොට මේක සාධක වෙන් කරලා තියෙන්නේ. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් මෙන්න මේ වරහන සමානයි බිඳුවට සහ මෙන්න මේ වරහන සමානයි බිඳුවට කියලා. මම ලියන්න x ඍණ 1 වරහන සමානයි බිඳුව හෝ x ඍණ 2 වරහන සමානයි බිඳුව. එතකොට අපිට එනවා මේ ඍණ එක මේ දකුණු පැත්තට ගෙනිච්චාම x සමානයි 1යි හෝ x සමානයි 2යි. එතකොට අපිට උත්තර දෙකක් ආවා. හොඳයි. ඔහොම දැම්මම හරි. 6 වෙනි ගානේ අපිට දීලා තියෙනවා 2x ධන 1 කුඩා හෝ සමානයි 5 කියලා. ඊට පස්සේ කියනවා අසමානතාව සපුරාලන ධන නිකිල සියල්ලම ලියන්නලු. මුලින්ම අපි මේකේ x උක්ත කරගන්න ඕනේ. මෙන්න මේ සලකුණ. සලකන්නේ මෙතනදී සමාන ලකුණක් විදිහටම තමයි. හරිද? දැන් බලමු මුලින්ම 1 ගෙනියනවා දකුණු පැත්තට 2x 5 ඍණ 1 එතකොට එනවා 2x කුඩායි 4යි. එතකොට එනවා x දෙපැත්තම දෙකෙන් බෙදුවාම 2යි කියන්නේ. එතකොට x වලට ගන්න අගය 2ට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනලු. හොඳ ඒ වගේම මේ ගාණි කියන අපිට ධන නිකිලයක් වෙන්නත් ඕනලු. එතකොට x වලට ගන්න අගය 2ට වඩා අඩු නම් අඩුයි හෝ සමාන නම් අපිට 2 ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට 3 ගන්න පුළුවන්ද? 3 ගන්න බෑ නේද? මොකද මේ 2ට වඩා අඩු ඒවනේ ගන්න කියන්නේ. එහෙනම් 2ට වඩා අඩු පැත්තට තමයි යන්න ඕන. අපි 2 ගත්තා 1 ගත්තා. හොඳේ. 1 කියන්නේ 2ට වඩා කුඩා හෝ සමාන එකක්. 1 කියන්නේ ඇත්තටම 2ට වඩා කුඩා එකක්. එතකොට 2 කියන්නේ x ට ඒ කියන්නේ x 2ට වඩා සමාන එකක්. 2ට සමාන එකක් තමයි 2 කියලා කියන්නේ. එහෙනම් එතකොට තව අපිට බිඳුව ගන්න පුළුවන්ද? බිඳුව කියන්නේ ධනාගයක් නෙමෙයිනේ. ඒ නිසා අපිට ගන්න පුළුවන් මේ අගයන් දෙක විතරයි. 7 වෙනි ගාණ්ඩයක් සුළු කරන්න කියලා VGA භාග ටිකක් තියලා දීලා. x දාන 2x මුලින්ම අපි මේකේ කුඩා බුදු සාධකය ගන්නවා 2x x 2x උනේ 2කින් වැඩි වෙලානේ. එහෙනම් උඩත් 2කින් වැඩි කරනවා. දාන 2x එහෙම මොන ඇවිල්ලා තියෙන පල්ලෙහාට උඩ තිබ්බ එක එහෙමම ලියනවා. එතකොට අපිට ලියන්න පුළුවන් 3යි 2x කියලා. ඊට පස්සේ 8 වෙනි එකේ xy හා x වර්ගවල xy හා x වර්ගවල කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා තියෙනවා. මේක කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මෙහෙම ලියාගන්න x වර්ග xy කියන එක. ඊට පස්සේ මේක බෙදාගෙන යන්න මේ ඇතුලේ තියෙන ඒ වලින්. හරිද? x වලින් y වලින් වගේ බෙදාගෙන යන්න. මම මුලින්ම මේක x වලින් බෙදුවොත් x වර්ග x වලින් බෙදුවාම ඉතුරු වෙන්නේ x. ඊට පස්සේ xy කියන එක x වලින් බෙදුවාම ඉතුරු වෙන්නේ y. අපිට අපහු මේක x වලින් බෙදන්න පුළුවන් නේ. x වලින් බෙදන්න පුළුවන්. x වලින් බෙදුවාම ඉතුරු වෙන්නේ 1යි. x y වලින් බෙදන්න බෑ. ඒ නිසා අපි ඒක එහෙමම ලියාගන්න. ඊට පස්සේ ආපහු බෙදන්න පුළුවන්. දැන් එකෙන් බෙදලා වැඩක් නැහැනේ. ආයෙ බෙදන්නේ y වලින්. y වලින් බෙදුවාම 1 බෙදෙන්නේ නැහැ 1යි. y බෙදුවාම 1යි. මෙන්න මේ පල්ලෙහාට 1 එන කම්ම මේක බෙදන්න ඕනේ. මේ එකේ ඒවා එනකම්ම බෙදන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ටික ගුණ කරලා පල්ලෙහෙන් දැම්මම හරි. x වැඩි කිරීම y
ඒ කියන්නේ x වර්ග y කියන එක. හරි. ඔක තමයි කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ. මම තව විදිහක් කියන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ x වර්ග කියන එක x වැඩි කිරීම x විදිහට ලියන්න. ඒ වගේම xy කියන එක පුළුවන් ඔයගොල්ලන්ට x වැඩි කිරීම y විදිහට ලියන්න. ඊට පස්සේ කරන්න ඕනේ මේ දෙකේම එක වගේ ඉන්නේ x නේ. අන්න ඒව වෙනම ලියනවා. රවුන්ඩ් කරා යටින් ලිව්වා. ආපහු මට ඉතුරු වෙනවා මේ x එකකුයි මෙතන y එකකුයි. හොඳ. ඒව දැන් රවුන්ඩ් කරන්න දෙකක් නැහැ. මේ මෙතනත් දැන් මේ xy වලට තව x එකක් නැහැනේ. එහෙම වුණොත් එහෙම මේක රවුන්ඩ් කරලා ලියන්න ඕනේ. හොඳ. ඊට පස්සේ දැන් මේ රවුන්ඩ් කරපු ටික මම යටින් ගුණ කිරීමක් විදිහට ලියා ගන්නවා. x වැඩි කිරීම y. එතකොට මේකෙනුත් එනවා x වලින් වැඩි කරාම x වර්ගේ y කියන්නේ y වලින් වැඩි කරාම y. කොහොම ලියන්න පුළුවන්. මේ දෙවිදිහටම ලියන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි මේ දෙවෙනි අඩි කරපු විදිහ. 9 වෙනි ගාන තියෙනවා යන්ත්‍රයකින් කුඹුරු යායක අස්වනු නෙලීමට පැය 6ක් ගත වේ. එවැනි යන්ත්‍ර 3කින් එම යායේ අස්වනු නෙලීමට ගතවන පැය ගණන සොයන්න. යන්ත්‍ර එකකින් 6ක් ගත වෙනවලු 3කින් කොච්චරක් ගත වෙනවද කියලා හොයන්න තියෙනවා. එතකොට මේක හදන්නේ W සමානයි m වැඩි කිරීම d කියන එකෙන්. හොඳයි. d කියන එකෙන්. හොඳයි. W කියන්නේ යම්කිසි අපිට ලබා දෙන කාර්යය. මේක වගේ නම් කුඹුරු යාය අස්වනු නෙලීමට. කුඹුරු යාය අස්වනු නෙලීමට තමයි W වෙන්නේ. m කියලා කියන්නේ ඒ කාර්ය කරන කට්ටිය, කරන ප්‍රමාණය. එතකොට ගල් ගොඩක් අදිනවනම් ඒ ගල් ගොඩ අදින මිනිස්සු ප්‍රමාණය. එතකොට කාණුවක් කපනවනම් ඒ කාණුව කපන මිනිස්සු ප්‍රමාණය. එතකොට නිකමන හරි අපිට මිනිස්සු ප්‍රමාණය වෙනුවට මොකක් හරි යන්ත්‍රයක් දීලා තිබ්බොත් ඒ යන්ත්‍ර ගාන තමයි m වලට දාන්නේ. එතකොට d වලට දාන්නේ ඒකට යන කාලය. දවස් ගානක් කිව්වොත් දවස් ගාන දාන්න ඕනේ. පැය ගානක් කිව්වොත් පැය ගාන දාන්න ඕනේ. ඒ වගේ එකක් තමයි d වලට දාන්නේ. එතකොට මෙතන W කියන්නේ කුඹුරු නෙලීම, මේ කුඹුරේ අස්වනු නෙලීම. M කියලා කියන්නේ පළවෙනි අවස්ථාවේදී එකයි. හොඳ. යන්ත්‍ර එකකින් කොච්චරද? පැය 6ක් යනවලු. ඊට පස්සේ මම මේකට දැම්මොත් W වෙනස් වෙලා නැහැනේ. ඒ කුඹුරු යායෙම තමයි නෙලන්නේ. නිකමඩ හරිය මෙතන කියලා තිබ්බොත් එවැනි කුඹුරු යායවල් දෙකක කියලා මෙතනට දෙකක් දාන්න ඕනේ. හොඳයි. දැන් මෙතන එහෙම කියලා නැහැ. ඒ W ඒ කාර්ය වෙනස් වෙලා නැහැනේ. එහෙනම් W මයි දාන්න. සමානයි. එතකොට යන්ත්‍ර මෙතනදී 3ක් වෙලා තියෙනවා. දින ගාන තමයි යහන්නේ. මම මේක එක කියන්න. මේක දෙක කියන්න. මම එක බෙදනවා දෙකකින්. එතකොට මට එනවා W සමානයි 1 වැඩි කිරීම 6 බෙදීම W සමානයි 3 වැඩි කිරීම D. එතකොට මේකෙන් W කපන්න පුළුවන් 3ට 1යි 6ට 2යි. එතකොට මට එනවා D කියන එක 2යි කියලා. එහෙනම් මට එවැනි කුඹුරු යායම යට්ට 3කින් අස්වනු නෙලීමට දවස් 2යි ගත වෙන්නේ. දවස් 2යි ගත වෙන්නේ. මේක මේ සමීකරණයට ආදේශ කරාම ලේසි. හොඳයි. මෙන්න මේ සමීකරණේ විදිහට හිතුවාම ලේසි. හොඳයි. ගොඩාක්ම ලේසි. ඒ සමීකරණ විදිහට W සමානයි m වැඩි කිරීම d කියලා හිතුවාම මේ ගාන හදන එක ලේසි. මිනිස් දින ගානක් ඒ සමීකරණයට ආදේශ කරලා හොයන්න පුළුවන්. 10 වෙනි ගාන කියනවා 1 සිට 3 තෙක් සංඛ්‍යා ලිය ඇති සර්වසම කාඩ්පත් 3ක් සහිත පෙට්ටියකින් සසම්භාවී ලෙස කාඩ්පතක් ඉවතර ගැනීමේදී
ඔත්තේ සංඛ්‍යාවල් ලියා ඇති කාඩ් පතක් ලබා ගැනීමේ සම්භාවිතාවය ලියා දක්වන්න. එතකොට මේක කියන්නේ 1 2 3 විදිහට කාඩ් පත් තියනවලු. ඒකෙන් කාඩ් පතක් ඉවතර ගන්නකොට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. එතකොට මෙතන ඔත්තේ සංඛ්‍යාවල් තියෙන්නේ දෙකයිනේ. 1යි 3යි විතරයි. හොඳයි. 1යි 3යි විතරයි තියෙන්නේ. එතකොට මේකේ ඔක්කොම තියෙනවා ඔක්කොම කාඩ් 3ක් තියෙනවා. ඒ කාඩ් 3න් ඔත්තේව තියෙන්නේ 2යි. එහෙනම් මේකේ සම්භාවිතාවය කියන්න කාඩ් පත් 3ක් තියෙනවා. ඒකෙන් දෙකක් විතරයි ඔත්තේ සංඛ්‍යා කාඩ් තියෙන්නේ. මෙන්න මෙහෙම ලියවම හරි. මුළු කාඩ් ගාන දානවා පල්ලෙහාට. ඒකෙන් වෙන්න පුළුවන් දේවල් අපෙන් අහන්නේ ඔත්තේ නම් ඔත්තේව කීයක් තියෙනවද කියලා බලලා උඩින් දාන්න තියෙනවා. අපි නිකමට ලියමු මේකේ ඉරට්ටේ කාඩ් එකක් ලැබීමේ සම්භාවිතාවය. එහෙම වුණොත් මුළු කාඩ් තියෙනවා 3ක්. ඉරට්ටේ තියෙන එතකොට 2 විතරයිනේ. මේ 2 විතරයි තියෙන්නේ. එහෙනම් 2 කියන්නේ එක කාඩ් එකකින් තියෙන්නේ. එහෙනම් මෙහෙම ලියන්න තියෙන්නේ. 11 වෙනි ගානේ වගුවේ දී ඇති තොරතුරු භාවිතයෙන් වර්ගමූල 90 පළමු සන්නිකර්ෂණය සොයනලු. වර්ගමූල 90 දී පළමු සන්නිකර්ෂණය හොයන්න කියලා තියෙනවා. එතකොට මේකේ 90ට ආසන්නම එකක් එන්නේ 9.5 නේ. 9.5 දියවිලා තියෙන්නේ 90.25. 9.5 වර්ගය 90.25 ඉලා තියෙන්නේ. ආපහු තියෙන්නේ 9.4. 9.4 වර්ගයේ ඉන්නේ 88.36 කියලා ලියලා තියෙන්නේ. එතකොට මේකෙදි 90ට ආසන්න මගයක් කියන්නේ මේ 90.25 දී නේද? 90.25 දී 90ට අඩු මේ 90ට වැඩි වෙලා තියෙන්නේ 0.25. 0.25. හැබැයි මෙතනදී 0.25ට වඩා ලොකු වගයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන පළමු සන්නිකර්ෂණය කියලා තියෙන්නේ අපිට මේ අංශක 90ට ගන්න පුළුවන් ආසන්න මගය. හොඳයි. ආසන්න මගය තමයි පළමු සන්නිකර්ෂණය කියලා තියෙන්නේ. ඒ කියන්නේ 9.5. හොඳයි. එහෙනම් අපිට මේ වර්ගමූල 90 වෙනුවට ලියන්න පුළුවන් 9.5 කියලා. හොඳයි. ඒක පළමු සන්නිකර්ෂණය. එහෙනම් උත්තරය වෙන්නේ 9.5. 12 වෙනි ගාන රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සම වේ. දී ඇති තොරතුරු ඇසුරෙන් XY හා Z හි අගයන් සොයනලු. අංග සම වෙනවා නම් මේ කෝණ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ අනුරූප මේ ත්‍රිකෝණයේ අගය සමාන වෙනවා. එතකොට පාද සමාන වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ දිග පළල ඔක්කොම ඒවට මේ ත්‍රිකෝණය සමාන වෙනවා. හොඳයි. එතකොට අපිට මේක හොයාගන්න පුළුවන් මෙන්න මේ BC කියන එක සමාන වෙලා තියෙන්නේ මේ RQ කියන පාදයට. BC පාදයේ සමාන වෙලා තියෙන්නේ RQ කියන පාදයට. එතකොට මේ BC ට සම්මුඛ කෝණය වෙන්නේ 61නේ. BC ට ඉස්සරහින් තියෙන්නේ 61. BC ට ඉස්සරහින් තියෙන්නේ 61. එතකොට මේ RQ ට ඉස්සරහින් තියෙන්නේ X නේ. මේ BC ට ඉස්සරහින් තියෙන්නේ 61. RQ ට ඉස්සරහින් තියෙන්නේ X. එහෙනම් අන්න ඒ කෝණ දෙක සමාන වෙනවා. ඒ කියන්නේ X කියන්නේ 61 වෙනවා. අංශක 61ක් වෙනවා. හරිද? ඔන්න අපි දැන් X එක හොයාගත්තා. මම මේක මකන්නම්. ඊට පස්සේ මේ PR පාදයට සමාන වෙන්නේ AB කියන පාදය. මොකද PR කියන පාදයට සමාන වෙලා තියෙන්නේ මේ AB කියන පාදෙ. මේ ඉරි කැලි එකෙන් දාලා තියෙන්නේ. මේ දෙකෙන් ඉරි කැලි එකයි දාලා තියෙන්නේ. එතකොට ඒ පාදවලට ඉස්සරහින් තියෙන්නේ මේක නම Y, මේකේ තියෙන්නේ C. මේ පාදෙ ඉස්සරහින් තියෙන්නේ C, මේ පාදෙ ඉස්සරහින් තියෙන්නේ Y. එහෙනම් ඒ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් y සමානයි
අංශක 60යි. එතකොට මේ එකකටවත් ගෑවුනේ නැති කෝණය මොකද්ද? එකකටවත් ගෑවුනේ නැති කෝණය තමයි මෙතන EZ, මෙතන මෙන්න මේ 59 කියන කෝණය. එහෙම නැත්නම් අපිට බලන්න පුළුවන් මේ PQ එකට සමාන වෙන්නේ එතකොට AC කියන එකනේ. PQ ට සමාන වෙන්නේ AC ට. එහෙනම් PQ ට ඉස්සරහින් තියෙන කෝණය තමයි Z කියන්නේ. AC ට ඉස්සරහින් තියෙන කෝණය තමයි 59 කියන්නේ. එහෙනම් අපිට එහෙමත් ගන්න පුළුවන් Z සමානයි 59 කියලා. වෙන මොකක් ලියන්න ඕනේ? මෙහෙම නිකන් කෝණ ටික දැම්මහම ලකුණු හම්බ වෙනවා. 13 වෙනි ගාන ඝන සිලින්ඩරයක අරය සෙන්ටිමීටර් 7ක්ද උස සෙන්ටිමීටර් 2ක්ද වේ. පහියගේ සදා 7.22 ගෙන එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. අපිට සිලින්ඩරයක් දෙලා තියෙනවා ඝන සිලින්ඩරයක අරය 7 සෙන්ටිමීටර්ලු උස 2 සෙන්ටිමීටර්ලු වේ. පහියගේ සඳහා 7.22 ගෙන එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. එතකොට අපිට දීලා තියෙනවා අරය r ද උස h ද වන සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 25r කියලා. 25rh කියලා. කෙලිම එහෙනම් මේකට ආදේශ ගන්න තියෙනවා. 2යි 5 කියන්නේ මේක දීලා තියෙනවා 22න් 7යි වැඩි කිරීම r කියන්නේ මෙතනදී 7යි h කියන්නේ 2යි. සුළු කරන් තියෙන 4 7 කැපෙනවා. දෙවර දෙක 4යි 4ක් 22 කියන්නේ 88යි. හරියට ඒකක දාන්න වර්ග සෙන්ටිමීටර් කියලා. ඒක නම් ගොඩක් ලේසි ගානක් අපිට සමීකරණ දීලා තියෙනවා මේ ඒකට ආදේශ කරලා සුළු කරන් තියෙනවා. හොඳයි. 14 වෙනි ගානේ රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් XC අගය සොයන්න කියලා මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ රූපේ AB සමාන AC කියලා දීලා තියෙනවනේ. එහෙනම් මට කියන්න පුළුවන් මෙන්න මේ කෝණය x කියලා. මොකද AB සමානයි AC. සම්මුඛ පාද වලට සම්මුඛ කෝණ සමානයි. එතකොට මට ලියන්න පුළුවන් AC කෝණය සමානයි x කියලා. හේතුව ලියන්න ඕනේ AB සමානයි AC. ඊට පස්සේ මේක දැන් වෘත්ත චතුරස්‍රයන්නේ. මෙන්න මේ EDCF කියන එක. එතකොට මේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට සමානයි. එතකොට මෙන්න මේ පාදයක් දික් කිරීම සෑදලා තියෙන බාහිර කෝණය අභ්‍යන්තර මෙන්න මේ කෝණයට සමාන වෙනවා. හොඳයි. එහෙනම් අපිට කියන්න පුළුවන් x සමානයි අංශක 65යි කියලා. හේතු ඕන ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට. වෘත්ත චතුරස්‍රයක් කියලා. 15 වෙනි ගානේ cos x සමානයි 0.8 ලෙස දී ඇති විට රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් PQ හි අගය සොයන්නලු. අපිට කියනවා cos x සමානයි 0.8 PQ හි දිග හොයන්න කියලා තියෙනවා. මෙන්න මේක. එතකොට අපිට ලියන්න පුළුවන් මේ x වලට අදාළ PQ කියන්නේ මේ x වලට අදාළ මෙන්න මේ ඉස්සරහින් තියෙන පාදයට කියන්න පුළුවන් සම්මුඛ පාදය. ඊට පස්සේ අංශක 90ට ඉස්සරහින් තියෙන එකට කියන්න පුළුවන් කර්ණය. ඔය දෙකටම අදාළ නැති එකට කියන්න පුළුවන් බද්ධ පාදය කියලා. එතකොට cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos x කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණයට. මේව ලියන්න ඕනේ ගානේදී. ඊට පස්සේ cos x සමානයි අපිට ලියන්න පුළුවන් බද්ධ පාදය PQ. කර්ණය අපිට දීලා තියෙනවා 3 cm කියලා. එතකොට cos x දීලා තියෙනවා අපිට 0.8යි කියලා. 0.8යි PQ 3. එතකොට අපිට කෙලින්ම ලියන්න පුළුවන් PQ කියන්නේ 0.8 වැඩි කිරීම 3 2.4 සෙන්ටිමීටර.
cos x අපිට දීලා තිබ්බා. එතකොට cos x කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණයට. එතකොට බද්ධ පාදයේ බෙදීම කර්ණය ලිව්වා. cos x සමාන වෙනවා බද්ධ පාදය කියලා කියන්නේ මේ x ට අනුව pq කියන එක. කර්ණය කියන්නේ මෙන්න මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදයට. ඒ කියන්නේ pr කියන එක. pr දීලා තියෙන 3 cm කියලා. ඒක අපි ආදේශ කරා. ඊට පස්සේ අපිට පුළුවන් දශමට සමානයි. cos x අපිට දීලා තිබ්බ දශමටයි කියලා. එතකොට ලියන්න පුළුවන් pq සමානයි දශමට වැඩි කිරීම 3 කියලා. එතකොට එනවා pq ට 2.4යි කියලා. 16 වෙනි ගාණේදී අපිට කියනවා රූපයේ දැක්වෙන සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් ප්‍රකාශ කළ විට m හා c සඳහා ලැබෙන අගයන් ලියා දක්වන්න කියලා. අපිට මෙතනදී ලේසිම අගය තමයි c කියන එක. c කියන්නේ අපිට කෙලිම ලියන්න පුළුවන්. c කියන්නේ y අක්ෂයේ කැපෙන ස්ථානය. මෙන්න මේ රේඛාව y අක්ෂයේ කපන්නේ එකේදී. එහෙනම් c සමානයි 1 වෙනවා. ඊට පස්සේ අපිට m හොයන්න ඕන නම් m කියන්නේ y කණ්ඩාංක බෙදීම x කණ්ඩාංක වෙනසනේ. අපි මෙන්න මෙතන y කණ්ඩාංක වෙනසයි මෙන්න මෙතනදී y කණ්ඩාංක වෙනසයි x කණ්ඩාංක වෙනසයි මෙතන එකයි ගමු. එතකොට m වලදී මම ලියන y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 කියලා මේක ලියන්න ඕනේ නෑ. එතකොට m ට ලියන්න පුළුවන් y කණ්ඩාංක දෙකේ 1 බෙදීම x කණ්ඩාංක වෙන්නේ 3 බිඳුව. එතකොට එනවා 1 බෙදීම 3යි කියලා. අපිට එහෙනම් එතකොට සමීකරණ ලියන්න පුළුවන්. සමීකරණය අහලා නැහැ. මේ c කණ්ඩාංක c එකයි m එකයි විතරක් හේවනම් ඇති. අපි සමීකරණය ලියමු බලන්න. y සමානයි mx ධන c කියලා තිබ්බේ. m වලට එන්නේ 3න් 1යි x ධන c වලට එන්නේ 1යි. 17 වෙනි ගානේ දීලා තියෙනවා වගුවේ සත්‍ය ප්‍රකාශ නැත්නම් ඒවා ඉදිරියෙන් හරි ලකුණද අසත්‍ය ප්‍රකාශ නැත්නම් ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්නලු. පළවෙනි එක තමයි සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. සමාන්තර රාශියක මේ අහන්නේ සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. සමාන හා සමාන්තර වේ. ඕනේ. සමාන්තර රාශියක එක ලක්ෂණයක් තමයි පාද සමාන හා සමාන්තර වේ. එතකොට පළවෙනි එක හරි. දෙවෙනි එක කියන්නේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ මෙන්න මේ කෝණ සම්මුඛ මූණට මූණ තියෙන කෝණ සමාන වේද කියලා අහනවා. ඔව්නේ. සමාන්තර රාශියක එක සමාන වෙනවා. තුන්වෙනි එක සමාන්තර රාශියක වර්ගඵලය එක් එක් විකර්ණය වලින් සමාච්ඡේදනය වේ. සමාන්තර රාශියක වර්ගඵලය එක් එක් විකර්ණය වලින් සමාච්ඡේදනය වේ. එකත් හරිනේ. විකර්ණයක් ඇඳහම මෙන්න මේ වර්ගඵලය මෙන්න මේ පල්ලෙහා තියෙන වර්ගඵලයට සමාන වෙනවා. අනිත් විකර්ණයොත් එහෙමයි. හොඳයි. මම මේ පැත්තට ඇඳොත් විකර්ණය ඒ විකර්ණේ මෙන්න මේ වර්ගඵලය මෙන්න මේ වර්ගඵලයට සමාන වෙනවා. එහෙනම් තුන්වෙනි එකත් හරි. එතකොට මේකේ අපිට දීලා තියෙන ප්‍රකාශන තුනම හරියනවා. 18 වෙනි ගානේ රූපේ දී ඇති තොරතුරු ඇසුරින් CDA හි විශාලත්වය සොයන්න. CDA කියන්නේ මෙන්න මෙයාගේ විශාලත්වය අහනවා. එතකොට මේක වෘත්ත චතුරස්‍රයනේ. BCDA කියන්නේ වෘත්ත චතුරස්‍රය කියන්නේ පාද හතරක් තියෙන සහ වෘත්තයක පරිධිය මත ලක්ෂ තියෙන චතුරස්‍රයකට තමයි වෘත්ත චතුරස්‍රය කියන්නේ. එතකොට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරකයි කියන්නේ ඒ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා කියන්නේ. එතකොට මට ලියන්න පුළුවන් CBA කියන එක CBA කෝණය ධන CDA කෝණය සමානයි 180ක් කියලා. හේතුව ලියන්න පුළුවන් වෘත්ත චතුරස්‍රයක
සම්මුඛ කෝණ පරිපූරක වේ. එතකොට CBA කියන්නේ අපිට දීලා තියෙන අංශකාල 80යි CDA තමයි හොයන්න කියලා තියෙන්නේ. ඔක සමාන වෙනවා 180ට. එතකොට කෙලින්ම මට CDA කියන එක ලියන්න පුළුවන් 100යි කියලා. 80න් 180ක් අඩු කරාම එන්නේ 100යි. 19 වෙනි ගාන රූපයේ දැක්වෙන ඕකේන්ද්‍රය වන වෘත්තයේ අරය 10 සෙන්ටිමීටර්ලු. මෙන්න මේ අරය 10යිලු. දියදි තොරතුරු ඇසුරින් AB ජායේ දිග සොයනලු. මේක ඉතින් ලේසියිනේ. අපිට මේකේ මම මෙතන x කිව්වොත් අපිට ලියන්න පුළුවන් OB වර්ගය සමානයි OX වර්ගයේ ධන XB වර්ගය. OB වර්ගය කියන්නේ 10 වර්ගය සමානයි OX කියන්නේ 8 වර්ගයේ ධන XB කියලා කියන්නේ මම කියන x කියලා. හොඳයි. මේ කියන්නේ මම මේ දිගේ x කියලා කියන්න. හොඳයි දැන්. ඒතකොට 100යි 100න් අඩු කරනවා 8 වරකට 64යි සමානයි x වර්ගය. ඒතකොට x එනවා x වර්ගය එනවා x වර්ගය එනවා 36 කියලා. එතකොට x එනවා 6යි කියලා. එහෙනම් මේ x කියන්නේ 6යි. එතකොට AB කියලා කියන්නේ x වගේ දෙකක්. එහෙනම් AB එනවා 2 වැඩි කිරීම 6යි 2 6 12යි සෙන්ටිමීටර කියලා. හරි. නිකන් මම මේ පයිතගරස් දාලා ලිව්වේ. මේ මෙන්න මේ ටික ගොඩාක් ඕනෙම නැහැ. අතනින් පතර ලිව්වත් හරි අවුලක් නැහැ. හොඳයි. 20 වෙනි ගානේ අපිට න්‍යාස දෙකක් දීලා තියෙනවා. අපෙන් අහනවා AB න්‍යාසය සොයන්නලු. AB කියන එක හොයන්න. මට AB කියන එක ලියන්න පුළුවන් 1.2.1 මම මේක නිකන් මෙහෙම ලියා ගන්නවා 2.4 කියලා. මේකෙදි හොඳට බලා ගන්න මෙන්න මේ කොටස වැඩි වෙන්නේ මෙන්න මේ කොටසේ. හොඳේ. එහෙම නැත්තම් මං කිව්වොත් හොඳට අහගන්න මෙයාගෙන් වැඩි වෙනවා සහ මෙයාගෙන් වැඩි වෙලා මෙන්න මෙතන දාන්න. හොඳේ. ඊට පස්සේ ආයි මෙයාගෙන් වැඩි වෙලා මෙයාගෙන් වැඩි වෙලා මෙතන දාන්න. මම මොකක්ද කිව්වේ? තේරෙන්නේ නැතුව ඇති. හොඳේ. මම නිකන් කොහොම කරන්න මෙයාගෙන් ගුණ කරන්න. දෙවරක් එක 2යි. 2 වැඩි කිරීම 1යි. එයාට එකතු කරන්න මෙයාගෙන් වැඩි කරලා 2 වැඩි කිරීම බිංදුව. හොඳයි. මේ AB න්‍යාසය මම මේ කෙලින්ම ලියන්නේ. හොඳයි. ඊට පස්සේ එතන හරි. ඊට පස්සේ මෙයාගෙන් ගුණ කරන්න. 1 කරා බිංදුව 1යි. 1 වැඩි කිරීම බිංදුව කියලා ලියනකොම ධන මෙයාගෙන් වැඩි කරන්න. දෙවරක් 4 8යි. ඊට පස්සේ පල්ලෙහා පැත්තට යනවා. පල්ලෙහා කොටසට යනවා. මෙන්න මෙයාගෙන් වැඩි කරන්න. බිංදුවරක් 2 බිංදුවයි. එයාට එකතු කරනවා මෙයාගෙන් ගුණ කරලා 1 කරා බිංදුව බිංදුවයි. ඊට පස්සේ මෙතන ලියන්නේ මෙයාගෙන් වැඩි කරා. බිංදුව වැඩි කරනවා බිංදුවේ බිංදුවයි. ධන මෙයා වැඩි කරනවා මෙයාගෙන්. 4ක් 1 4යි. දැන් අපි මේක සුළු කරලා ලියමු මෙතන. දෙවරක් 1 2යි. දෙවරක් බිංදුව බිංදුවයි. ඒ කියන්නේ 2යි. මෙතනින් එනවා 8යි. මෙතනින් එනවා බිංදුවයි. මෙතනින් එනවා 4යි. ඔන්න අපිට ආවා AB න්‍යාසය. හොඳයි. මම එකක් කියනනම් ආපහු මෙන්න මේ කොටස වැඩි කරන්න ඕනේ මෙන්න මේ කොටසේ. ඊට පස්සේ එයාව දාන්න ඕනේ මෙන්න මෙතනට. ඊට පස්සේ මෙන්න මෙයා මෙන්න මෙයාගෙන් වැඩි කරලා මෙන්න මෙතන දානවා. හොඳයි.
1 කරා 0.0යි දෙවරක් අතර 8යි කියලා දැම්මේ. ඊට පස්සේ ආපහු මෙන්න මෙයාගෙන් වැඩි කරලා මෙන්න මෙතන දානවා. අතර ලිව්වොත් එහෙම පැටලෙනවා. මම ඒක ලියන්නේ නැහැ. ඒක පොඩ්ඩක් හිතාගන්න. 21 වෙනි ගානේ රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයට අදාළව ඇති තොරතුරු භාවිතයෙන් EFC මෙන්න මෙයා හි විශාලතය සොයනලු. එතකොට මෙහෙම පාද දෙක මධ්‍ය ලක්ෂ යා කරලා තියෙනවා නම් අනිවාර්යෙන් දන්නවා මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් හදලා තියෙන්නේ කියලා. එතකොට මේක 70යි නම් මට මේක 70 කියලා ලියන්න පුළුවන්. හොඳයි. මේක 70 නම් මේක 70යි. මොකද ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂයක් යා කිරීමේ සෑදෙන මධ්‍ය ලක්ෂ දෙක යා කරාම ඒ පාදය මෙන්න මේ පාදයට සමාන්තර වෙනවා. හොඳයි. එතකොට මට ලියන්න පුළුවන් AEF කියන්නේ අංශක 70යි කියලා. ඒ වගේම මට මෙන්න මේ ත්‍රිකෝණය සලකලා ලියන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයේ දෙකේ එකතුවට සමානයි කියලා. මම ඒක ලියන්න. ඒ කියන්නේ මෙන්න මේ F මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණය දාන මෙන්න මේ කෝණයට. මට ලියන්න පුළුවන් F A E දාන A E F කෝණය සමානයි EFC කෝණය. එතකොට FAE වෙන්නේ 30යි AEF වෙන්නේ 70යි. EFC ඕගොල්ලන්ට හේතුව ලියන්න පුළුවන් පාදයේ දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා. එතකොට මට ලියන්න පුළුවන් is FC සමානයි 30 70 කියන්නේ 100 කියලා ලියන්න පුළුවන්. විසි 7 වෙනි ගානේ මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය AC මත පිහිටනවලු. මෙන්න මේ AC මතලු මෙන්න මෙතන මාක් කරලා තිනවා කේන්ද්‍රය පිහිටනවලු. D ඇති තොරතුරු භාවිතයේ CBD හි විශාලත්වය හොයනලු. CBD කියන්නේ මෙන්න මේ කෝණය. විශාලත්වය හොයනලු. එතකොට මේ AD කියන ජාය ගත්තොත් ඒ AD කියන ජායෙන් වෘත්තය මත ආපත්ත කෝණය තමයි මේ 25 කියලා කියන්නේ. හොඳයි. එතකොට ඒ ජායෙන්ම වෘත්තය මත ආපත්ත කෝණය තමයි මෙන්න මේ DAB කියන මෙන්න මේ කෝණය. හොඳයි. DAB කියන මෙන්න මේ කෝණය. එතකොට අපි දන්නවා ජායක් මගින් වෘත්තය මත ආපත්තනය කරන කෝණය එම ජායෙන්ම තවත් වෘත්තයක් මත ආපත්තනය කරන කෝණය වගේ සමාන කෝණයටම සමානයි කියලා. එතකොට එහෙනම් මේක 25යි නම් අපිට මේක ලියන්න පුළුවන් 25යි කියලා. එතකොට මම මේක ලිව්වොත් ADC කෝණය සමානයි DBA කෝණය. හේතුව මොකද්ද? එකම ජායේ කෝණ. හේතුව ලියන්න කෝකටත් හොඳයි. එකම ජායේ කෝණ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේට මේ හේතු මේ වැඩි බැලුවේ නැතුණාට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී හේතු අනිවාර්යෙන් බලනවා. ඒවට ලකුණු හම්බ වෙනවා. ඒවා ලිව්වේ නැතුණාම ඔයගොල්ලන්ට ලකුණු හම්බෙන එකක් නෑ ඔක්කොම. ඊට පස්සේ අපිට කියලා තිබුණේ මේ AC කියන්නේ කේන්ද්‍රය මත පිහිටන රේඛාවක් කියලා. එහෙනම් මෙන්න මේ AC කියන්නේ මේකේ විස්කම්භය වෙනවනේ. මෙහි වෘත්තයක කේන්ද්‍රය හරහා මොකක් කර රේඛාවක් ගියොත් ඒක විස්කම්භය වෙනවා. එතකොට විස්කම්භය මගින් වෘත්තය මත ආපතනය කරන කෝණය අංශක 90ක් වෙනවා. නේ? එතකොට මේ AC කියන්නේ විස්කම්භයක්ලු. එහෙනම් ඒ විස්කම්භය මගින් වෘත්තය මත ආපතනය කරන කෝණය තමයි මෙන්න මෙයා.
CBA කියන්නේ නේ. එහෙනම් එයා අංශක 90යි. CBA කෝණය සමානයි අංශක 90යි. හේතුව වෘත්තය මත ආපාතනය කරන කෝණය. වෘත්තය මත කියන්නේ විස්කම්භය වගේ වෘත්තය මත ආපාතනය කරන කෝණය අංශක 90යි. එහෙනම් මට ලියන්න පුළුවන් CBA සමානයි CBD ධන DBA. CBA කියන අංශක 90යි. CBD තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. DBA කියන්නේ 25යි. එහෙනම් අපිට CBD එනවා 90න් 20ක් අඩු කරාම 70යි. 75ක් අඩු කරාම 65යි. මේ කෝණ දකින්න ඕනේ. හොඳේ සමාන කෝණ මේ AD කියන්නේ එකම ජායක් කියන ඒවා දකින්න ඕනේ. හොඳේ. නැත්නම් ඔක වරදින හොයාගන්න බැරි වෙනවා. 23 වෙනි ගාන රූපයේ දැක්වෙන ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාව දී ඇති තොරතුරු භාවිතයෙන් සොයනලු. මෙන්න මෙහෙම ප්‍රිස්මයක් දීලා තියෙනවා. ප්‍රිස්මේ මෙන්න මෙහෙම 6 කියලා සෙන්ටිමීටර වලින් අගයන් ටිකක් දීලා තියෙනවා. මේක එතකොට පරිමාව හොයන්න කියලා තියෙනවා. අපිට එතකොට ඝන වස්තු වල පරිමාව හොයන ලේසිම විදිය තමයි හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා දිගින්. හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා දිගේ. එතකොට මේකේ හරස්කඩ වෙන්නේ මෙන්න මෙයානේ. හරස්කඩ වෙන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මේක ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් තමයි හරස්කඩ වෙන්නේ. දිග වෙන්නේ මෙන්න මේ 7. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වැඩි කරා නම් හරිනේ 7න් නේද? හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා දිගෙන්. සිලින්ඩරයක නම් අපි හොයන්නේ හරස්කඩ වර්ගඵලය සිලින්ඩරයක නම් මම සිලින්ඩරයක් ඇන්දෝ සිලින්ඩරයක හරස්කඩ වෙන්නේ වෘත්තය. ඒ වෘත්තේ වර්ගඵලය වැඩි කරනවා හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා ඒ සිලින්ඩරයේ උසෙන් 5r වර්ග ඉන්නේ සිලින්ඩරයක නේ හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා උසෙන්. එතකොට මෙතන හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕනේ අපි දිගෙන්. එතකොට මෙතන හරස්කඩ වෙන්නේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයක හරස්කඩ එතකොට වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරකය වැඩි කරනවා ලම්බුසෙන්. භාගයයි ආධාරකය 5යි ලම්බුස මේකේ 6යි. එතකොට අපිට දිග එනවා මේකේ 7යි. එතකොට මේක සුළු කරන් තියෙන්නේ. දෙවරක් 1යි, දෙවරක් 3යි, 3 වරක් 5 15යි, 15 7. 4ක් 35යි, 3ක් විතර 4ක් 7යි. 105යි. දැන් මේකේ පරිමාවක්නේ. ඝන සෙන්ටිමීටර වලින් තමයි උත්තරේ දාන්න ඕනේ. මේක දැන් මේ කරේ හරස්කඩ වර්ගඵලය වැඩි කරා දිගේ. 24 වෙනි ගාන මෙන්න මෙහෙම දත්ත ටිකක් දෙලා තියෙනවා. අපිට කියනවා ආරෝහණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක මුල් දත්ත 12 පහත දැක්වේ කියලා. මෙතන ලියලා තියෙන්නේ පළවෙනි දත්ත 12. එතකොට මේක කියනවා දත්ත 23ක් තියෙනවලු. හොඳේ 23ක් තියෙනවලු. එතකොට අපෙන් අහනවා එම දත්ත 23හි මධ්‍යස්ථය හා පළමු චතුර්ථකය සොයනලු. මධ්‍යස්ථය හා පළමු චතුර්ථකය හොයනලු. එතකොට මධ්‍යස්ථය හොයන අපේ සමීකරණේ 2 බෙදීම 4යි n දාන 1යිනේ. මේ n කියන්නේ අපේ දත්ත ගාන. 2 බෙදීම 4යි n කියන්නේ එතකොට දත්ත ගාන 23යි 1යි. අපිට එනවා මෙතනින් 12යි කියලා. 23යි 23 ධන 20 මේ 1 කියන්නේ 24යි 24 දෙකෙන් 4ෙන් බෙදුවාම 6යි දෙවරක් 6 12යි. එතකොට මධ්‍යස්ථයේ ඉන්නේ 12 වෙනියට තියෙන අගය. 12 වෙනියට තියෙන අගය තමයි මේ මධ්‍යස්ථ වෙන්නේ. නැතුව මේ 12 නෙමෙයි. හරිද? එතකොට මෙතන 12ක් තියනවා කියලා කිව්වා. ඒකෙන් 12 වෙනියට තියෙන එක තමයි මධ්‍යස්ථය වෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12. මෙන්න මේ 15 තමයි එහෙනම් මධ්‍යස්ථය වෙන්නේ. හරිද? මධ්‍යස්ථය එතකොට මධ්‍යස්ථය 15යි.
ඊට පස්සේ අපෙන් අහනවා පළමු චතුර්ථකය ලියන්න. පළමු චතුර්ථකය. පළමු චතුර්ථකය හොයන සූත්‍රය තමයි 4න් 1 වැඩි කරනවා n ධන 1කින්. අර වගේම තමයි 4න් 1යි n කියන්නේ 23යි ධන 1. ඔක සුළු කරාම එනවා 6. හොඳයි. එතකොට 6 වෙනි ස්ථානයේ තමයි පළමු චතුර්ථකයේ තියෙන්නේ. මේකේ 6 වෙනි ස්ථානයේ 1 2 3 4 5 6. 6 වෙනි ස්ථානයේ තමයි එහෙනම් පළමු චතුර්ථකයේ තියෙන්නේ. ඒ කියන්නේ පළමු චතුර්ථකය එහෙනම් 8. මධ්‍යස්ථය 15 පළමු චතුර්ථකය 8. මම මේක ඔයගොල්ලන්ට පොඩි ෂෝට් නෝට් එකක් කියන්න පාඩම මතක් වෙන්න. පළමු චතුර්ථකය මධ්‍යස්ථය තුන්වන චතුර්ථකය. පළමු චතුර්ථකය හොයන්නේ 4න් 1යි n දාන 1 කියන සමීකරණය. මධ්‍යස්ථය හොයන්නේ 4න් 2යි n දාන 1 කියන සමීකරණය. තුන්වෙනි චතුර්ථකය හොයන්නේ 3 බෙදීම 4යි n දාන 1 කියන සමීකරණය. එතකොට මේකෙන් එන අගය තමයි එන අගේ කීවෙනි කියන කියන්නේ මේකෙන් දැන් 6 આવොත් 6 වෙනි ස්ථානයේ තියෙන එක තමයි පළවෙනි චතුර්ථකය කියන්නේ. හොඳයි. මේකේ මේ චතුර්ථකයේ මේ සමීකරණය කියන්නේ එන අගය නෙමෙයි චතුර්ථකය වෙන්නේ. ඒ අගය තියෙන්නේ කීවෙනි ස්ථානයේ? ඒ කියන්නේ මේ 6 ආවන 6 වෙනි ස්ථානයේ තියෙන අගය තමයි චතුර්ථකය කියන්නේ. හරි. 1 2 3 4 5 6. 6 වෙනි ස්ථානයේ තියෙන එක තමයි පළවෙනි චතුර්ථකය කියන්නේ. එතකොට මේකේ 12 આવොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12 වෙනි ස්ථානයේ තියෙන අගය තමයි 12 වෙනි ස්ථානයේ තියෙන අගය තමයි මධ්‍යස්ථිකය දෙවෙනි චතුර්ථකය කියලා කියන්නේ. 25 වෙනි ගාන රූපයේ A හා B ලක්ෂ වලට සමදුරින් මේ A හා B ලක්ෂ වලට සමදුරින් AC මත පිහිටි ලක්ෂය සොයා ගැනීමට මේ AC මත පිහිටි ලක්ෂය සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක් ඇද එම ලක්ෂය D ලෙස නම් කරන්නලු. AB වල එතකොට සමදුරින් පිහිටන ලක්ෂයක පතය කියන්නේ මේ AB මෙන්න මේ AB රේඛාව ලම්බ සමච්ඡේදයක අඳින්න ඕන. එතකොට මෙන්න මෙතන කවකඩ තුල තියලා මෙහෙම ඡාපයකුයි මෙතනම තියලා දෙක වෙනස් කරන තු මෙහෙම ඡාපයකුයි ඊට පස්සේ මෙතන කවකඩ තුල තියලා අර කව කට්ටේ දිගම අරගෙන මෙහෙම ඡාපයකුයි ඇඳලා මේක යා කරනවා. යා කරාම මේක හරියටම දෙකට බෙදෙනවා. ඊට පස්සේ අපිට කියන්නේ මෙන්න මේ දැන් ඇඳ රේඛාව AC ඡේදනය වෙන ලක්ෂය D විදියට ලකුණු ගන්නලු. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂය D විදියට නම් කරන්නලු. හරි ඔච්චරයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමුවෙමු. මේ වගේ වීඩියෝස් බලන්න අපි YouTube channel එක subscribe කරලා තියන්න. මම උදානාලස් math 1 YouTube channel එකෙන්